දැන් අපි බලමු දුවේ පුතේ පරිපූර්ණ වායු සමීකරණය PV සමාන nRT එවැදන් වරන් මතකද බොයිල් නියම චාල්ස් නියම ඇවෝගාඩ්‍රෝ නියම එතකොට අපි සමාන මුපි වාරයන් මාබ ආශිපින් වල මුළු පීඩන වාරයන් මොළව එවතන් ඩෝල්ටන්ගේ ආශිපින් නිමි මුළු පීඩන සමාන ආශිපින් වල එකතු කියන ඒ කවර නියමයක් දාන්නත් අපි මතකද උපකල්පනයක් කරා වායුවක් නම් වායුව පරිපූර්ණ විය යුතුයි. එතකොට ඒ මොකක්ද ඒ කතන්දරේ පරිපූර්ණ වායු සමීකරණයේ P = 3 C වර්ග බා චලකනුපාත සමීකරණේ හැමදේම පාවිච්චි කරනකොට අපිට තිබුණ කොන්දේසියා ඒ සමීකරණ ඇත්තටම භාවිතා කරන්න පුළුවන් වායුව පරිපූර්ණ නම් විතරයි. ඉතින් අපි මොකද කරේ? අපි පරිපූර්ණ කියලා උපකල්පනය කළා මේ සමීකරණ භාවිතා කර මතකයි. ඒ විදිහට මේ රවුල් නියමයේ භාවිතා කරන්න පුළුවන් කුමන තත්ත්වයකද කාණා. කොයි වගේ කට්ටියද බලමු. රවුල් නියමය අපි ගත්තොත් දැන් PA සමානයි P not A එහෙම නැත්නම් P not A ඍණ PA යට P not A සමානයි XB. අර මතකයි. දැන් මෙතනම අපිට B කියන එක්කෙනත් වාස්පශීලී නම් අපිට මේකෙම අනිත් පැත්ත ලියන්න පුළුවන්. B සමානයි P not B XB. එහෙම නැත්නම් P not B ඍණ PB යට P not B සමානයි X. ඊට අපි මේ ඔස්සේ විපන්න කරා PT සමානයි P not A X දාන P not B X. ඒ විදිහට අපි y වාෂ්ප කලාපයේ ඒ මූල භාගයේ අපි කියන එක විපන්න කරා කොහොමද? P not A X යට P total කියේ. ඉතින් මෙන්න මේ විදිහේ ව්‍යුත්පන්නයන් කිරීම සඳහා රවුල් නියමය භාවිතා කිරීමට මොකද්ද වෙන්න ඕන? මේ විදිහේ ව්‍යුත්පන්නයන් කිරීම රවුල් නියම භාවිතා කිරීමට මේ රවුල් නියමය අපි යදපු A සහ B ද්‍රව එකතු වෙලා හදපු ද්‍රාවණය පරිපූර්ණ ද්‍රාවණයක් වෙන්න ඕන. එතකොට A B කියන මේ ද්‍රාවණය පරිපූර්ණ ද්‍රාවණයක් වෙන්න ඕන. මොකද්ද මේ පරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියන්නේ? බොහොම සරල කරුණක්. අර වායු පාඩමේ පටලවා ගන්න එපා. මේක ද්‍රව එක වායු. මම මේ ඒක උදාහරණ කරගෙන තමයි මේක කියලා දෙන්නේ. එතකොට වායු පාඩමේදී මතකද P = nRT. එතකොට වායු පරිපූර්ණ නම් චලකනුපාත උපකරණ පිළිපදිනවා නම් විශාල තුනක කියන්නේ P = nRT සමීකරණ භාවිත කරන්න හැන්නම් මේ වායුව පරිපූර්ණ කියලා අපි ඔප්පු කරමු. ඉතින් මේ වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. AB ද්‍රාවණයට රවුල් නියමයේ භාවිත කරන්න අදාළ AB ද්‍රාවණය පරිපූර්ණ විය යුතුයි. පරිපූර්ණයි කියන්නේ මොකක්ද කියලා බලමු මෙන්න මේ විදියට. එතකොට AB ද්‍රාවණය පරිපූර්ණ නම් ඔයාලා දන්නවා A සහ B මිශ්‍ර කරාම මේ මතු පිට පෘෂ්ඨයට මොකද වෙන්නේ? A සහ B කියන අණු දෙවර්ගයෙන් පැමිණෙන්න ඕනේ. AB 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 B A A B. ඔර මෙතන මත පිට පෘෂ්ඨය කවුද ඉන්නේ? A මෙතන ඉන්නේ B B B B. මෙතන මත පිට පෘෂ්ඨය කවුද ඉන්නේ? A. ඉතින් පරිපූර්ණ ද්‍රාවණයක් නම් මොකද්ද වෙන්නේ? මෙන්න මේකයි සරලම කතාව. පරිපූර්ණ ද්‍රාවණයක් නම් A අණු අතර ආකර්ෂණ බල A අතර ආකර්ෂණ බල B අතර ආකර්ෂණ බල AB අතර ආකර්ෂණ බල වලට සමාන වෙන්න ඕන. A අතර ආකර්ෂණ බල B අතර ආකර්ෂණ බල කියන්නේ මේක දැන් B ය. මේක A ය. AB අතර ආකර්ෂණ බල වලට මෙන්න මේවට සමාන වුණොත් තමයි රවුල් නියමේ දාන්න පුළුවන්. කියන්නේ හරිම සරලද සාමාන්‍ය ප්‍රායෝගිකව අපිට මේක අත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඔයාලා දන්නවා ප්‍රායෝගිකව නම් A2 අණු කවලා මිශ්‍ර කරාම B2 අණු එක්ක ප්‍රතික්‍රියා කරලා AB අණු දෙකක් හදනවා නම් AA අණු විඝටනය වෙන ශක්තිය උරා ගන්නවනේ. BB අණු විඝටනය වෙන ශක්තිය උරා ගන්නවනේ. ඔතේ AB අණු හැදෙනකොට ශක්තිය නිදහස් වෙනවනේ. ඇත්තටම මේ අවශෝෂණය කර ගන්නා ශක්තියයි නිදහස් කරන ශක්තියයි සමාන නැහැ. වෙනස්.
ඒ කියන්නේ මෙතන එක්ක තාපදායක ප්‍රතික්‍රියා එක්ක තාපෞෂ්‍ය ප්‍රතික්‍රියාවක් වෙනෝනේ. නමුත් මේ කියන පාඩමේදී ඔහොම දෙයක් වෙන්නේ නැහැ. ඇයි? A අතර ආකර්ෂණ බලය, B අතර ආකර්ෂණ බලය, AB අතර ආකර්ෂණ බලය කියන්නේ මොකද්ද? A කඩනකොට උරා ගන්න ශක්තියම B කඩනකොට උරා ගන්න ශක්තියම AB යන දෙකක් හැදෙනකොට පිට කරන ශක්තියට සමානයි. ඉතින් මෙන්න මේව වුණොත් විතරයි රවුල් නියමේ යොදන්න පුළුවන්. ඊට අමතරව මම මෙහෙමත් කියන්නම්. දැන් අපි දන්නවා A විඝටනය වෙනකොට ශක්තිය උරා ගන්න. B විඝටනය වෙනකොට ශක්තිය උරා ගන්න. AB හැදෙනකොට ශක්තිය නිදහස් වෙනවා. ඒකට දැන් අපි A සහ B ද්‍රවය මිශ්‍ර කරාම A අණු කැඩෙනකොට උෂ්ණතමානයක් තිබුණා පාඨාංකය අඩු වෙනවා. B අණු කැඩෙනකොට A උෂ්ණතමානයේ පාඨාංකය අඩු වෙනවා. හැබැයි AB අණු හැදෙනකොට යන්නේ අර මුල් අගේටම උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඇයි හේතුව? මේ A අණු විඝටනයේට උරාගත් තාපය B අණු විඝටනයේ උරාගත් තාපය සමානයි. ඒතකොට AB අණු හැදෙනකොට පිළිගනු තාපයත් සමානයි. එතකොට මොකද වෙන්නේ? උරාගත් තාප කොටස් දෙකම ආයේ AB අණු දෙකක් හැදෙනකොට නිදහස් කරන නිසා. ඉතින් මෙන්න මේ වගේ A ද්‍රවයත් B ද්‍රවය මිශ්‍ර කරාම AB ද්‍රාවණයක් හැදෙනකොට උෂ්ණ විපර්යාසය සිද්ධ වෙන්නේ නැත්නම් ඒ වගේම A ද්‍රවයත් B ද්‍රවය මිශ්‍ර කරාම පරිමා විපර්යාසය සිද්ධ වෙන්නේ නැත්නම් එවැනි වූ ද්‍රාවණ පරිපූර්ණ ද්‍රාවණ කියලා අපි කියනවා. ඉතින් මේ වගේ පරිපූර්ණ ද්‍රාවණ වලට තමයි අපිට රවුල් නියමය භාවිතා කරන්න අවස්ථාව ලැබෙන්නේ. මම ඊට පස්සේ ඉදිරි කොටස වශයෙන් ගණන් සෑදී ඒ අදාළ කොටස් ඊළඟ කොටස් වලින් ඉදිරිපත් කරන්න. අපි එහෙනම් රවුල් නියමයට අදාළ මේ ටික අධ්‍යයනය කරලා ඉදිරි කටයුතු වලට යෙදෙන්න පටන් ගමු. පුතේ රවුල් නියමයට අදාළව સિદ્ધාන්ත ගොඩනගමින් ඊට අදාළව සමීකරණ අපි සකස් කරගත්තා. ඔයාලට මතක ඇති අපි දැන් ඒ સિદ્ધාන්ත භාවිතා කරමින් රවුල් නියමයට අදාළ ගැටළු විසඳන්නේ කොහොමද කියලා මම ආදර්ශ ගැටළු කිහිපයක් භාවිතා කරමින් ඔයාලට කියලා දෙන්න තමයි අදට අපි එහෙනම් බලමු පළවෙනි ගැටලුව මේ විදිහට විසඳන්න පටන් ගමු. බලමු පුතේ පළවෙනි ගැටලුවේ කෙල්වින් 298 දී x සහ y නැමැති සංශුද්ධ ද්‍රව දෙකක සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් 30 කිලෝපැස්කල් සහ 48 කිලෝපැස්කල් කියලා අපිට දීලා තියෙනවා. x මවුල් 1කින් සහ y මවුල් 5කින් සමන්විත මිශ්‍රණයක්. රවුල් නියමයේ පිළිපදින්නේ සලකා. එතකොට දැන් x මවුල් 1යි y මවුල් 5යි කියලා කියන්නේ මේ ආරම්භයේදී මේ ද්‍රාවණය හදන්න x මවුල් 1කුත් y මවුල් 5කුත් භාවිතා කරලා තියෙනවා. ඒතකොට අපිට මේ ගානෙම කියලා තියෙනවා මේ ද්‍රාවණය පරිපූර්ණව හැසිරෙනවා කියලායි. රවුල් නියමයේ පිළිපදින්නේයි සලකා. මේවා සොයන්න. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ ද්‍රාවණය තුළදී x සහ y වාෂ්ප පීඩන මිශ්‍රණයේ මුළු වාෂ්ප පීඩනය වාෂ්ප කලාප x සහ y මවුල බල. අපි මේ විදිහට මේ ගානට අදාළව රූප සටහනක් සාරාංශගත කරගමු. මම දැන් ගැටලුව තුළ තියෙන සියලුම තොරතුරු රූප සටහනට අරගෙන තියෙන්නේ. මම මේ විදිහට කියන්නම් සරලව. දැන් x සහ y නැමැති සංශුද්ධ ද්‍රව දෙක. දැන් සංශුද්ධ ද්‍රව දෙක කියලා කියන්නේ පුතේ x සහ y x විතරමයි අදාළ පද්ධතිය තුළ තියෙන්නේ. ඒකට y විතරමයි අනිත් පද්ධතිය තුළ තියෙන්නේ. මේක තමයි මේ දෙන්නේ x සහ y සංශුද්ධ ද්‍රව දෙක. ඒ වගේම ඇති කරනවා ඒ කියන්නේ ආංශික සංතෘප්ත වාෂ්ප පීඩන පිළිවෙලින් 30 කිලෝපැස්කල් x වලින් 30 කිලෝපැස්කල් p0 පයි එක අපිට දීලා තියෙනවා 48යි කිලෝපැස්කල් අපිට ඒ විදිහට දීලා තියෙනවා. ඊට අමතරව x මවුල් එකක් ආරම්භ පටන් ගන්නවා y මවුල් 5. එතකොට මේ හරහා අපිට සිද්ධ වෙනවා x කියන ආරම්භක මවුල භාග ගණනය කරගන්න. ඔන්න ආරම්භක මවුල භාග අපි ගත්තොත් කීයද x 1යි 5යි 5 1යි 6යි 6න් 1යි. එතකොට xy එක ආරම්භක 6න් 5යි. අපිට ඒ විදිහට ගන්න වෙනවා එතනට. ඊට අමතරව අපෙන් අහන්නේ දැන් රවුලිය පිළිබඳව කියලා ගානතුරුම කියලා තියෙනවා. අපිට දැන් පුළුවන් px එක සොයන්න py එක රවුල් නෙමෙයි පාවිච්චි කරලා px සමානයි. ඒ කියන්නේ x මගින් ඇති කරන ආංශික පීඩනය සමානයි p0x xx. රවුලිය මේ ආකාරයෙන් අපි විපන්න කර මතක ඇති. ඒකට px එක අපි සොයනකොට අපිට බොහොම පහසුවෙන් උත්තර එනවා. p0x එක කීයද? 30යි කිලෝපැස්කල්. xx එක ඒ කියන්නේ x මවුල භාගයේ ආරම්භක 6න් 1යි. ඒකට අපිට පැහැදිලි 30ට 6ව 5යි 5යි කිලෝපැස්කල් කියලා අපිට px එක එනවා. එතකොට py එක ওই විදිහටම රවුණෙන් භාවිතා කරලා p0y xy. ඒතකොට py එක
අපිට පුළුවන් මේක ලියන්න P නෝට් එකේ අපිට ගාන දත්තයකට දීලා තියෙනවා 48 කිලෝ පැස්කල් කියලා. x y එක 6න් 5යි. ඒකට 6 වරක් 8 48 කියන 48 6 ඒවා 8යි 8 වරක් 5 40යි අපිට පුළුවන් 40යි කිලෝ පැස්කල් කියලා. විතර සකස් කරගන්න විතර 8යි 40යි. ඉතින් මේ විදිහට අපිට px සහ py හොයන්න පුළුවන්. ඒ වගේම මේ ගාන තුල අපෙන් අහනවා මුළු පීඩනය. අපිට මුළු පීඩනය කියන්නේ p total එක. p total එක අපිට පුළුවන් උපකල්පනය කරන්න වාෂ්ප කලාපය පරිපූර්ණ හැසිරෙනවා කියලා. අපිට පුළුවන් වාෂ්ප කලාපය පරිපූර්ණ ලෙස හැසිරේ කියලා අපි උපකල්පනය කරලා අපි කරන උපකල්පනය තමයි එතකොට මේව උපකල්පනය කරලා අපි පුළුවන් මේ පළවෙනි කොටස අපි හැදුවේ අපිට දෙවෙනි කොටස මේ විදිහට හදන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය දාන්න p total සමානයි px ධන py. එතකොට අපිට p total එක අපිට ලැබෙනවා px එක අපි දැන් චිත්‍ර කලින් හොයාගත්ත කිලෝ පැස්කල් 5යි කියලා අපිට ලැබුණා. py එක 40 කිලෝ පැස්කල් කියලා අපිට ලැබුණා. එනවා අපිට උත්තරය එනවා 45යි කිලෝ පැස්කල් විතර p total එක හොයන්න පුළුවන්. අපිට තියෙනවා වාෂ්ප කලාපයක් සහ y මවුල භාගය කියන්නේ yx සහ yy කියන එක තමයි සංකේතත් කරලා දෙන්නේ. වාෂ්ප කලාපයේ සම්ප්‍රේත x මවුල භාගය මේ වාෂ්ප කලාපයේ සම්ප්‍රේත y මවුල භාගය. අපිට හොයන්න පුළුවන් ඔය කියන කොටහ RP සමානයි ආංශික පීඩනය සමානයි මූ p වාරයක් මා බා මුළු පීඩනය වාරයක් මවුල භාගය කියන සංකල්ප පාවිච්චි කරලා අපිට ආංශික පීඩනය අපි දන්නවා x විසින් ඇති කරන ආංශික පීඩනය px වට මුළු පීඩනය p total මවුල භාගය yx දැන් අපි yx උක්ත කරාම අපිට ලැබෙනවා px බෙදීම pt. අපි දන්නවා px අපි හොයාගත්තා 5 කිලෝ පැස්කල් කියලා. අපිට දෙවෙනි කොටසේදී අපි හොයාගත්තා මුළු පීඩනය 45 කිලෝ පැස්කල් කියලා. එහෙනම් මේ එක කැන්සල් වෙලා 9න් එකක් අපිට yx කියලා අපිට ලැබෙනවා. ඒ වගේම අපිට yy හොයන්න හරිම ලේසියි. මොකද දෙන්න ද්වංගීය පද්ධතියක් තියෙන්නේ. අපිට y සමානයි 1 ඍණ yx කියලා ගත්තම 1 ඍණ 9න් 1යි කියන්නේ 9න් 8යි. ඒකට පිළිතුරු ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට රවුන්ඩ් මේ අදාළ මේ සරල ගාන මම ඔයාලට විස්තර කරලා දුන්නේ. එතකොට ඔයාලට පුළුවන් මම දැන් මේ ඉදිරිපත් කරපු ගාන ආය අධ්‍යයනය කරලා ආය හදලා මේ කොටහ සරලම ගානක් තියෙන තේරුම් ගන්න. අපි ඊළඟ ගානේ දැන් මේ ඉදිරියට මම ඉදිරිපත් කරන්න. මේ දැන් ඉස්සෙල්ලා මේ ගාන හොඳට අධ්‍යයනය කරලා හදලා බලලා ආපහු ඒ ගාන තේරුම් අරගෙන ඊළඟ ගානට ඔයාලා එන්න. දෙපොතේ අපි දැන් තවත් ගානක් බලමු මේ රවුලින් භාවිත කරලා විසඳන. දැන් මෙතනදී කෙල්ලේ 298 දී ඩයිඑතිල් ලීටර්. මේ සංතෘප්ත වාෂ්ප පීඩනය ඩයිඑතිල් ලීටර් වාෂ්ප වෙනවා කියන එක දැනුම් දෙන ඩයිඑතිල් ලීටර් මේ සංතෘප්ත වාෂ්ප පීඩනය 5.8 වැඩි කිරීම 14යි පැස්කල් වේ. එතකොට මේ ඩයිඑතිල් ලීටර් ග්‍රෑම් 50ක් තුල ඒ නම් සංයෝගයෙන් ග්‍රෑම් 3ක් ද්‍රවණය කළ විට. එතකොට ඩයිඑතිල් ලීටර් කියන්නේ ද්‍රාවකය. ඒ කියන්නේ ද්‍රාවකය. ඒ කියන සංයෝගින් ග්‍රෑම් 3ක් දිය කළ විට වාෂ්ප පීඩනය 5.6 ඩිග්‍රී 14 පැස්කල් දක්වා පහත වැටේ. එතකොට මේ ද්‍රාවණය බෙහෙවින් තනුකය. මෙතන දැන් කියනවා මේ ද්‍රාවණය බෙහෙවින් තනුකයයි සලකන්නේ. බෙහෙවින් තනුකයයි සලකන්නේ කියන්නේ ඔයාලට උන තේරෙන්න ඕන මතකද අපි අර මිට කලින් ගානේදී පරිපූර්ණ රවුල්නේ පිළිපදින්නේයි කියලා කියනවා. දැන් මෙතනදී මේ රවුල්නේ මේ භාවිත ගන්න පුළුවන් කියන අවස්ථාව දීලා තියෙන්නේ මේ ද්‍රාවණය බෙහෙවින් තනුකයි කියන එකෙන්. ඇයි? දැන් අපි දන්නවා ජලය තුළ මේ A කියන එක ගොඩාක් අනිවාර්යයෙන් මේ ඝනමය සංයෝගයක් වෙන්න ඕන. මොකද එහි P නෝට් එකක් දීලා නැහැ අපිට. ඒ කියන්නේ එහි සංතෘප්ත වාෂ්ප පීඩනය මතන් එහි සංශුද්ධ වාෂ්ප පීඩනය අපිට ගාන තුළ සපයලා නැහැනේ. ඒකට ඒ කියන්නේ ගොඩාක් දුරට අර ඝනය. අර මං කියවල බල්ල පිටු කන්නේත් නැහැ, කනහරකට දෙන්නේ නැහැ කියලා ක්‍රමවේදයක් තියෙයි කියලා රවුල් නියමයේ ඒ විදිහට අපිට භාවිත කරන්න පුළුවන් අවස්ථාව. ඉතින් අන්න ඒ කියන්නේ ඒ වාෂ්පශීලී නැහැ. ඊ ඩයිඑතිල් ඊතර වාෂ්පශීලී. වාෂ්පශීලී ඩයිඑතිල් ඊතර තුළ ඒ දිය වෙනවා. දිය වෙලා ඩයිඑතිල් ඊතරට පෙර පරිදි වාෂ්ප වීමට අවස්ථාව සලසා දෙන්නේ නැති විදිහේ ගානක් මේක. ඒතකොට දැන් ඒ ඩයිඑතිල් ඊතර තුළ දිය වුණාම එවින් තනුක කියලා අපිට සපයලා දීලා තියෙන්නේ රවුල් නියමයේ භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම. ඒ කියන්නේ දැන් මේ
ඩයිඑතිල් ඊතර එක තුළ ඒ දිය කරාම දැන් ඒ ගොඩාක් දිය වුණොත් එහෙම ඩයිඑතිල් ඊතර වල ඝනත්වය වෙනස් වෙනවා. එතකොට අපිට රවුල් නියම භාවිත කරන්න බෑ. මොකද පරිපූර්ණ ද්‍රාවණයක් වෙන්නේ නැහැ නේ. ඒතකොට ඒ අතර ආකර්ෂණ බලයි ඩයිඑතිල් ඊතර අතර ආකර්ෂණ බලයි ඒ සහ ඩයිඑතිල් ඊතර ආකර්ෂණ බලයි සමාන වීමක් වෙන්න බෑනේ. ඒක වෙනස් වීමනේ. ඒ හින්දා තමයි මේ උදාමත් තනක වුණාම දැන් අපි මෙහෙම හිතමුකෝ ජලයේ ද්‍රාවණයේ ජලය තුල අපි සීනි චූට්ටක් දිය කරොත් ස්පෑන් රහක් නැහැ වගේ. ඒතකොට ජලය බිව්වත් එකයි සීනි ද්‍රාවණය බිව්වත් එකයි වගේ අවස්ථාවක් අපිට ලැබෙනවා. යන්න එහෙම වුණාම දැන් ජලයයි සීනි ද්‍රාවණයයි එක වගේනේ. ඉතින් අන්න ඒ වගේ තොරතුරක් තමයි මේ කියන්නේ මේ ද්‍රාවණය බෙහෙවින් තනුකයි කියන්නේ රවුල් නියම භාවිත කරන්න පුළුවන් අවස්ථාවක් අපිට ලබා දෙන්න. අපි ඊළඟ මේ තොරතුරු ටික අපි ගමු. රූපසරහකට අපිට මේ විදිහට මම මෙහෙම මේ ගානේ තියෙනවා ඩයිඑතිල් ලීටර්. අපි ගමු මේ විදිහට ඩයිඑතිල් ලීටර් කියනකොට D කියලා ගන්නම් මම C2H5O C2H5 නැත්නම් මේක දිගයි අපිට ලියලා ඉන්නකොට ටිකක් අමාරුයි DL D gas. එතකොට මෙතන තියෙනවා P0 ඩයිඑතිල් ලීටර්. P0 D එක නැත්නම් P0 මෙන්න මේ කියන ඩයිඑතිල් ලීටර් එක. P0 D එක අපිට දීලා තියෙනවා 5.8 වැඩි කිරීම 10.4යි පැස්කල්. එතකොට මෙන්න මේ ඩයිඑතිල් ලීටර් ද්‍රාවණය තුලට අපි A කියන සංයෝගය දිය කරලා තියෙනවා. ඒකට ඒ සංයෝගයේ ග්‍රෑම් 3යි තමයි දිය කරලා තියෙන්නේ. ඒකට ඒ සංයෝගයේ ග්‍රෑම් 3ක් දිය කරලා තියෙනවා. ඒකට අපිට ගාහන තුල සපයනවා මෙහෙම දිය කරාම වාෂ්ප පීඩනය 5.6 වැඩි කිරීම 10.4යි පැස්කල් දක්වා පහත වැටේ කියන අපිට ගාන කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් D liquid D gas දැන් මෙතන මතු පිට අපි අන්දොත් මෙතන මතු පිට අපි ගත්තොත් මේ දෙකේ වෙනසක් තියෙනවා. මොකද්ද බලමු අපි තියෙන වෙනස. දැන් මෙතන මතු පිට ඉන්නේ කැපිටල් D විතරමයි. ඉතින් ඩයිඑතිල් ලීටර් විතරමයි ඉන්නේ. දැන් එයාලා කිසි ගැටලුවක් නැතුව හොඳට වාෂ්ප කලාපයට ගමන් කරනවා. දැන් මෙතනදී D ට අමතරව කැපිටල් A අතරින් පතර ඉන්නවා. ඔතන A ඉඳගෙන මොකද කරන්නේ? D ට යන්න දෙන්නේ නැහැ. හැබැයි A මේ ගානකට A උඩට යන්නෙත් නැහැ. ඒ කියන්නේ A අවාශුශීලී ගණයක් කියලා ගන්න පුළුවන්. මොකද දැන් මේ ගානේ දැන් කිව්වෙත් බෙහෙවින් තනුකේ සරකා ගහලා තිබෙත් ඒ හින්දා තමයි. ඒකට මෙතන ඇති වෙන්නේ PD එකක්. කියන්නේ ආංශික පීඩනයක් බවට පත් වෙන ආංශික පීඩනය අපිට කාලේ කියලා තියෙනවා. 5.6 වැඩි කිරීම 10.4යි පැස්කල් දක්වා පහත වැටේ කියලා. ඉතින් මෙන්න ගානේ තොරතුරු ගත්තා උපසරණකට මේ තොරතුරු භාවිත කරලා අපිට තියෙන්නේ කැපිටල් A ගේ මෞලික ස්කන්ධය. මස් එක කියන්නේ ග්‍රෑම් මෞලයට කියලා අපිට හොයන්න පුළුවන්. මෙන්න මේ එක ප්‍රශ්නාර්ථය තියෙන මෞලික ස්කන්ධය වල තමයි තියෙන්නේ කැපිටල් ඒක. අපි දැන් බලමු මේකට මොන විදිහේ ක්‍රමයකද භාවිත කරන්නේ කියලා. අපිට පුළුවන් සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය සමානයි ද්‍රව්‍ය මෞල භාගය. මතක ඇති ඔයාලට. දැන් මෙතන ද්‍රව්‍ය ද්‍රාවකයේ ගත්තොත් ද්‍රව්‍ය වෙන්නේ කැපිටල් A. ද්‍රාවකය වෙන්නේ ඩයිඑතිල් ලීටර්. කියන්නේ ඩයිඑතිල් ලීටර් තුන කැපිටල් A දිය කරා. ඩයිඑතිල් ලීටර් තුන කැපිටල් A දිය කරාම ඩයිඑතිල් ලීටර්ගේ සංසුද්ධ එහෙම නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනය වෙච්ච 5.8 වැඩි කිරීම 10.4 පැස්කල් කියන එක 5.6 වැඩි කිරීම 10.4 පැස්කල් දක්වා අඩු වුණා. ඒ කියන්නේ P0 D එක PD ආංශික පීඩනයක් බවට පත් වුණා. මොකද හේතුව මෙතන තනියම D එකගෙන තනියම මතු පිළිදි D විතරයි. D හොඳට උඩට ගමන් කරලා මෙතන තනිකර වාෂ්ප පීඩනය ඇති කරේ D විතරමයි. නමුත් මෙතන ඒ මතු පිළිදට ආවට පස්සේ D ට උඩට යන එක ටිකක් අධිමදි කරේ. කියන්නේ වෙනස් කරා. යන්න දුන්නේ නැහැ. කියන්න පුළුවන්. ඉතින් අන්න ওই தත්ත්වෙ හින්දා තමයි මෙතන PD එකක් අපි මේ විදිහට අර්ථ දක්වන්න සිද්ධ වුණා ආංශික පීඩනය. මම අත්තේ මතකදී ඔයාලා දුර පුතාට අපි රවුල් නියමය විස්තර කරනකොට මම ආකාර දෙකකට විස්තර කරලා දුන්නා. එක ආකාරයක් තමයි A B කියන අවස්ථා දෙකම වාෂ්පශීලී කියලා දුන්න මතකද? ඊට අමතරව කියලා දුන්න මතකද? එක්කෙනේ වාෂ්පශීලී ද්‍රවයක් තුළ අවාෂ්පශීලී ඝනයක් දිය කරොත් මොකද වෙන්නේ කියලා. ඉතින් මම ඒ જાති ගන්න මම උදාහරණයක් විදිහට දැන් අර බල්ලා පිටුරු කන්නේ නැහැ කන හරකට දෙන්නේ නැහැ කියලා අන්න ඒ જાති තමයි මේ ගාන තියෙන්නේ. අපි ඒතකොට දැන් මෙතන අපි කොතනකවත් මේ ගාන තුළ අපිට සපයලා නැහැ කැපිටල් A ගේ වාෂ්ප පීඩනයක් ගැන කිසිදු තොරතුරක් සංසුද්ධ හෝ සාමාන්‍ය ආංශික පීඩනයක් ගැනවත් කිසිදු තොරතුරක් අපිට සපයලා
නැහැ. ඉතින් දැන් මේ ගාන හදන්න වෙන්නේ ආංශික පීඩන සාපේක්ෂ වාෂ්පීඩන පාතනය ද්‍රාව්‍ය මවුල භාගයට සමානයි කියන සංකල්පයෙන් අපි මේව ආදේශ කරගමු. මේකට අපි P0D එක 5.8 වැඩි කිරීම 10.4යි පැස්කල්. ඍණ PD එක 5.6 වැඩි කිරීම 10.4යි පැස්කල්. මෙතන P0D එක අපිට ආපහු ලැබෙනවා 5.8 වැඩි කිරීම 10.4යි පැස්කල්. ඒකට මේක සමානයි XA. කොට ඒකේ මෞලික භාගය 3 බෙදීම අපි කැපිටල් M කියලා ගමු. මේ මෞලික ස්කන්ධය. ඒතකොට ඊළඟට 3 බෙදීම කැපිටල් M. අපිට ඩයථීන් ලීටර් වල ග්‍රෑම් ගාන 50යි කියලා තියෙනවා. මෞලික ස්කන්ධ අපිට ගන්න වෙනවා. බලමු මෙහෙම 12 වරක් 2 24යි. 24යි 1 වරක් 5 9යි. ඒතකොට 24යි 5යි 29යි. 29 කොටස් දෙකක් තියෙනවා. එතකොට කීයද? 30යි 60 62ක් ගියාම 58යි. 29 දෙකක් 58යි. 58යි 16යි. ඒතකොට 58යි 60යි 70යි 74යි. කොට 74න් අපි මේක බෙදනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධය අපි විසඳුවම අපිට ලැබෙනවා කැපිටල් M ඩාගයක් අපි විසඳමු මේක මේ විදිහට. ඉතින් දශම 2 වැඩි කිරීම 10.4 වෙදීම 5.8 වැඩි කිරීම 10.4යි. ඊට 3 බෙදීම බෙදීම 74යි M 74 ඒවා 3ක් 73 210යි 222යි 50යි එතකොට කැන්සල් වෙනකොට 58න් 2යි කියන්නේ 29න් 1යි. ඒකට 3 බෙදීමෙන් ගුණ කිරීම 74යි M යට 50යි. ඒකට මේ M කැන්සල් වෙනවා. අපි යත්තත් එහෙම තුනක් තුනෙන් දෙකක් ඉදිරි 322යි 222යි 222 දාන 50යි. ඒකට 222 දාන 50යි M සමානයි 29 ඒවා 222කට. ඒකට 50යි M සමානයි 222 ඒවා 28කට. මොකද මේ 29 222න් 222ක් අඩු වුණා කියන්නේ 222 ඒවා 28ක්. ඒකට අපිට මෞලික ස්කන්ධය කියලා අපිට ලැබෙන්නේ එහෙනම් 222 වැඩි කිරීම 28 බෙදීම 50. බලමු එතකොට සුළු කරාම අපිට එතනනවා 124.3 ග්‍රෑම්. දැන් මේ අපේ උදාහරණයක් විදිහට බෙන්නුවේ වාෂ්පශීලී ද්‍රවයක් තුළ අවාෂ්පශීලී ඝනයක් දියග්‍රාම රවුල් නියමයේ දෙවෙනි ආකාරය. මම අර ඉදිරිපත් කරේ වලට ඒ ආකාරයට අදාළව ගානක් තමයි මම මේ පැහැදිලි කරලා දුන්නේ. ඒකට දුර පුතාලා යලි ගාන කියවලා ලියලා ආයි හදලා මේක තේරුම් අරන් පුරුදු වෙන්න. දැන් සාමාන්‍යයෙන් මේ වගේ ගානක් ලැබුණොත් භාගදී හදන්න වෙන්නේ මේ වගේම තමයි මේ ගණන් තේරුම් ගැනීම තුළින් කියන්නේ ෆිසිකල් කොටස තේරුම් ගැනීමම තමයි මම කලින් කිව්වා. ෆිසිකල් වල තියෙන්නේ තියරි පොඩ්ඩයි ගණන් ගොඩයි කියලා. ඉතින් මේ රවුල් නියමේ පාඩමේ මහා ලොකු කියලා ඔබට හිතන්න නෙවෙයි තියෙන්නේ. බොහොම සරල සංකල්පයක් තියෙන මේක දිනු කරගත්ත මිදාදන. මොකද ඊළඟට අපිට තියෙනවා කලාප සම්ප්‍රයුක්ත සටහන් අඳින්න. ඒතකොට මේ සටහන් වලටත් මේ ඉතින් රවුල් නියමේ කාටපු ගණන් වල තොරතුරු ඇතුළත් කළේ සටහන නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපිට වඩා හොඳින් තවදුරටත් තේරුම් යනවා මේක එන්න යන තේරුම් ගැනීමේ හැකියාව මේක තමන් මහන්සි වෙලා උත්සාහය අරගෙන මේක තමන් තනියම මේක විසඳන්න හැමතිස්සෙම ගන්න උත්සාහය තුළ තවදුරටත් මේක තමුන්ට ග්‍රහණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හින්දා දැන් කලින් ගානත් මේ ගානත් දැන් ඔයාලා හදලා පුරුදු වෙන්න තව දුරටත් ඒක ගැන අධ්‍යයනය කරන ඒවා ගණන් ඔයාලා ගත්තදී ඔයාලා දීපු නිබන්ධන වල එහෙම නැත්නම් ඔයාලට පොත්පත් වලින් ගණන් හොයාගන්න පුළුවන්. ඒක ගණන් හදලා මේ අදාළ පුහුණුව ලබා ගන්න කියලා මම කියනවා. අපි තව ගානකට යමු. රවුල් නියමයට අදාළව විසඳන හැටි බලමු. අපි බලමු දුවේ පුතේ තවත් ගානක් මේ රවුල් නියමයට අදාළව. දැන් මේ ගානේ පටන් ගන්නකොටම කියනවා පීසා කියුවේ පරිපූර්ණ ද්‍රාවණයක් සාධනය කියලා. ඒක පීසා කියුවේ පරිපූර්ණ ද්‍රාවණයක් සාධනය කියන්නේ අපිට රවුල් නියමේ භාවිත කරන්න අවසර දීලා තියෙනවා. පටන් ගන්නකොට. ඒත් අපි උපකල්පන කිරීම කරන්න ඕනම නැහැ. ඒකට පීසා කියුවේ පරිපූර්ණ ද්‍රාවණයක් සාධනය කියන්නේ ඒකට PP අතර ආකර්ෂණ බල, PQ අතර ආකර්ෂණ බල, QQ අතර ආකර්ෂණ බල සමානයි. ඒ කියන්නේ P ද්‍රාවණයේ Q ද්‍රාවණයේ මිශ්‍ර කරාම පරිමාණ පරයාසයක්වත් උෂ්ණ විපරයාසයක්වත් වෙන්නේ නැහැ. ඒකට ඒ දේවල් වලට මතක ඇති
මම කියලා දුන්නා පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියන එක විස්තර කරලා දැන් මෙතන ගානත් එක්කත් එක තීරුම් ගන්න. ඒ වගේම තමයි මේ ගාන පටන් ගන්නකොට pH මවුල 3කින් සහ Q මවුල 1කින් සමත ද්‍රාවණය. එතකොට විතර මවුල ප්‍රමාණය මවුල භාගය වැඩි P කියන. ඒකට P කියන්නේ ද්‍රාවකය. P ද්‍රාවකය කියලා Q කියන ද්‍රාවකය මිශ්‍ර කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. ඒකට මොකද ඔයාලා ඉගෙනගෙන යද්දී රසායනික ගණනය කිරීම පාඩම් වලදී මවුල භාගය වැඩි එක්කෙන ද්‍රාවකය ඒ ද්‍රාවකයේ තුල දිය කරන ද්‍රාවකය තමයි මවුල භාගය අඩු කෙනා කියලා. ඉතින් ඒ තරකට තමයි මම කිව්වේ P ද්‍රාවකය Q ද්‍රාවකය කියලා. එතකොට එහෙම දිය කරාම සමථ ද්‍රාවණයක වාෂ්පීන එහෙම මිශ්‍ර කරලා ගත්තම මුළු පීඩනය දීලා තියෙනවා 3.2 වැඩි කිරීමේ 10.4 පැස්කල් කියලා. මුළු පීඩනය. කියන්නේ P total එක තමයි මේකේ දීලා තියෙන්නේ. PQ සහ මේ PP කියන දෙන්නගෙන් ඇති කරන ආංශික පීඩන වල එකතුව 3.2 ගෙන් 10.4 පැස්කල් කියලා දෙනවා. එතකොට මේ විශේෂ සංශුද්ධ P කියන්නේ P not P කියන්නේ P විතරක් තනියෙන් ඉන්නකොට ඇති කරන අර සමුද්‍රිත වෙලා ඇති කරන වාෂ්පීඩනය දීලා තියෙන 3.14 පැස්කල් කියලා. අපිට මේ උෂ්ණත්වය කියන්නේ ඔය මේකේ උෂ්ණත්වයක් දීලා නැහැ මේ උෂ්ණත්වය කියලා අර්ථකථනය කරන මේ උෂ්ණත්වයේදී QE වාෂ්පීඩනය කියලා අහන්නේ සංශුද්ධ Q කියනකොට P not Q එක තමයි අපි මේ ගානේ අහන්නේ. ඊට අමතරව වාෂ්ප කලාපයේ P හා QE මවුල භාග අතර අනුපාතය. ඒ වාෂ්ප කලාපයේ සමුද්‍රිත වෙච්ච P හා Q කියන්නේ අපි සාමාන්‍ය සංකේත කරන YP YQ කියලා සංකේත කරන ඒ වාෂ්ප කලාපයේ මවුල භාග අතර අනුපාතය තමයි අහන්නේ. අපි බලමු මේ ගානේ රූපතර හට ගන්න මේ විදියට. අපිට වාෂ්පීන P සංශුද්ධ P වාෂ්පීන අපිට දෙන P not P 3 වැඩි කිරීම 10.4 පැස්කල් කියලා. තවතරව මේ තුරට Q liquid Q gas. නමුත් අපිට P not Q එක සපයන්නේ නැහැ මේ ගාන තුල. අපෙන් ප්‍රශ්නයකට අහනවා P not Q එක. ඉතින් මේ විදිහට මේ දෙන්න විශ්ල කරාම මේකේ වගේම ආරම්භයේ NP එක තියෙනවා අපිට 3යි මවුල NQ එක 1යි මවුල තියෙනවා. ඒක ආරම්භක මවුල භාග ගත්තොත් XP ගත්තොත් 4න් 3යි XQ ගත්තොත් 4න් 1යි. ඉතින් කියන අපිට සමුද්‍රාවේ මේක රුපසරහට ගමු මේ විදිහට. එතන දෙනවා P liquid P gas Q liquid Q gas අපිට දැන් ඉල්ලනවා මේක P total එක අපිට දීලා තියෙනවා P total එක අපිට දීලා තියෙනවා 3 වැඩි කිරීම 3.2 වැඩි කිරීම 10.4 පැස්කල් කියලා. ඊටමතරව අපෙන් YQ එක සහ YP කියන්නේ YQ YP කියන්නේ සමතුලිත වාෂ්ප කලාපයේ සමතුලිත මවුල භාග. ඒකට මේ අතර අනුපාතය තමයි අපෙන් අහන්නේ. ගාන තුන YP සහ QE මවුල භාග අතර YP සහ YQ අතර මෙන්න මේ ප්‍රශ්නයකට අහනවා. අපිට PP හොයාගන්න ඕන. PQ අපිට රවුමේ පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට අපිට ගාන උපතරහන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ගාන හදමු මේ විදිහට. දැන් බලමු පුතේ මේ ගාන හදන විදිය. දැන් මේකේ අපිට PP කියන්නේ P මගේ දිගන ආංශික පීඩනය. PQ කියන්නේ Q මගේ දිගන ආංශික පීඩනය. ඒකට අපිට රවුල් නියමය හරහා PP සහ PQ හොයාගන්න පුළුවන්. PP සමානයි P not P XP. ඒකට PP එක අපි හෙව්වොත් P වගේ දිගන ආංශික පීඩනය හෙව්වොත් P not P එක අපිට ගාන ගත්තේ දීලා තියෙනවා 3 වැඩි කිරීම 10.4යි පැස්කල්. එතකොට XP එක අපි දන්නවා 4න් 3යි. එතකොට අපිට එන්නේ PP එක 9 වෙදීම 4යි. 10.4යි පැස්කල්. අපි 9 වෙදුවොත් 4 වරක් 2 8යි 10ට 1යි 2.5 වැඩි කිරීම 10.4යි. ඒකට අපිට PQ එක හොයාගන්න විදියක් නැහැ. මොකද P not Q එක අපිට සපයලා නැහැ. නමුත් අපිට ඒක අපිට පාවිච්චි කරනවා මේ විදිහට PQ සමානයි P not Q XQ කියනකොට අපිට පුළුවන් PQ එකට මෙහෙම ආදේශ කරන්න නොදන්න පදේ හරහා P not Q
x cube එක දුවේ පුතේ 4න් 1යි. එතකොට p not q වාරයක් 4න් 1යි කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කොටහ මෙන්න මේ pp භාවිත කරලා අපිට පුළුවන් වාෂ්ප කලාපයේ පරිපූර්ණ තත්ත්වයේ හැසිරෙනවා කියන උපකල්පනය. අපිට පුළුවන් වාෂ්ප කලාපයේ පරිපූර්ණ ලෙස හැසිරේ කියලා උපකල්පනය කර අපිට පුළුවන් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය දාන්න. Pd සමානයි Pp ධන Pq. එතකොට P total එක අපි දන්නවා මේ ගානට දත් එක්ක සපයලා දෙනවා 3.2 වැඩි කිරීම 10.4 පැස්කල් කියලා. PP එක අපි හොයාගත්තා 2.25 වැඩි කිරීම 10.4 පැස්කල් කියලා. අපිට ඒතර PQ එක හොයාගන්න පුළුවන්. අපි PQ එක ගත්තොත් අපිට PQ එක ලැබෙනවා 3.2 වැඩි කිරීම 10.4 පැස්කල්. එතකොට පුළුවන් 3.2 2.5ක් අඩු කරාම 10න් 5ක් 5යි 11න් 2ක් 9යි. අපිට දශම 9.5 වැඩි කිරීම 10.4යි පැස්කල් කියලා අපිට PQ එක ලැබෙනවා. එතකොට මේ PQ එක අපිට සමාන කරන්න පුළුවන් මේ PQ සමානයි P not Q වාරයක් 4න් 1යිනේ. එතකොට P not Q වාරයක් 4න් 1 සමානයි දශම 9.5 වැඩි කිරීම 10.4යි පැස්කල්. එහෙනම් අපි P not Q එක අපි ගත්තොත් දශම 9.5 වැඩි කිරීම 10.4 පැස්කල් වැඩි කිරීම 4. අපිට දශම 9.5 4ක් 4ක් 5 20 දෙයක් විදිහට 4 9 36 2යි 38යි 3.8 වැඩි කිරීම 10.4 පැස්කල් කියලා අපිට ලැබෙනවා. මේ අපි විසින් සෙවිය යුතු එක අවස්ථාවක් P not Q අපිට මේ විදිහට සොයා ගන්න පුළුවන්. අපේ සමුද්‍රිත P මෞල භාගයක් වාෂ්ප කලාපයේ සමුද්‍රිත Q මෞල භාගයක් අතර අනුපාතය. කියන්නේ මම සංකේතවත් කරේ වාෂ්ප කලාපයේ සමුද්‍රිත P මෞල භාගයේ YP විදිහට සංකේතවත් කරා. වාෂ්ප කලාපයේ සමුද්‍රිත Q මෞල භාගයේ YP විදිහට සංකේත කරා. අපිට පුළුවන් අපි කලින් උපකල්පනය කර උපකල්පනයේ ඔස්සේ වාෂ්ප කලාප පරිමාණ හැසිරේ කියන උපකල්පනයේ ඔස්සේම අපිට පුළුවන් AP සමානයි මුප වාරය මාපා. කියන්නේ ආංශික පීඩනය සමානයි මුළු පීඩනයේ වාරය මෞල භාගය කියන සමීකරණය භාවිත කරනවා. අපි එහෙම කරාම අපිට අපි ගමු ආංශික පීඩනය. එතකොට P total YP ඔක P. එතකොට Q ට අපි ගත්තොත් PQ සමානයි P total YQ. එතකොට අපිට පුළුවන් මේක අංක 1 නම් මේක අංක 2 නම් අපිට දැන් YP යට YQ ඕන එක බෙදීම 2 කියලා බාදයි මොකද වෙන්නේ? PP යට PQ සමානයි P total YP P total YQ. ඒ කියන්නේ P ගේ ආංශික පීඩනය බෙදීම Q ගේ ආංශික පීඩනය සමානයි මුළු පීඩනයේ වාරය සමුද්‍රිත වාෂ්ප කලාපයේ සමුද්‍ර මෞල භාගයේ බෙදීම මුළු පීඩනය සමුද්‍ර කලාපයේ Q ගේ මෞල භාගය. P total කැන්සල් වෙනවා. YP බෙදීම YQ සමානයි P ගේ ආංශික පීඩනය සහ Q ගේ ආංශික පීඩනය අතර අනුපාතය. P ගේ ආංශික පීඩනය අපි දන්නවා මීට කලින් අපි හැදුවා 2.5 වැඩි කිරීම 10.4 පැස්කල්. කොට Q ගේ ආංශික පීඩනය අපිට ගන්න පුළුවන් 0.95 වැඩි කිරීම 10.4 පැස්කල්. එතකොට මේ විදිහට අපිට පැස්කල් එක කැන්සල් වෙනවා 10.4 කැන්සල් වෙනවා. කොට 225 බෙදීම 95 කියලා ලැබෙන්නේ. අපි 5 වෙන් බැලුවොත් මෙතන 5 19ක් තියෙනවා. 225ට 100කට 5 20යි 20 40යි 40. ඉතින් මෙන්න මේ විදිහේ අනුපාතයක් තමයි අපිට ලැබෙන්නේ. YP ට YQ නම් 45ට 19.